नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वीरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वीरमणि सिक्खापदं समादयामि संसप्पलापा वीरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वीरमणि सिक्खापदं समादयामि පිළිතුරුනි අපි පසුගිය දවස්වල කතා කළේ කෘත්‍ය සංග්‍රහයේ යන කෘත්‍යයන් පිළිබඳව. පටිසන්ධි භවංග ආවජ්ජන දර්ශන ශවන ගායන සායන කුසන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ජවන තදාරම්මන චුති කියා කෘත්‍ය 14ක් තිබෙනවා. ඒ 14න් අපට ඉතිරි වෙලා තිබුණේ කියන්නට ජවන කෘත්‍යයත් තදාරම්මන කෘත්‍යයත් චුති කෘත්‍යයත් මේ තුන. ඒ ජවන කෘත්‍ය කියන එක තමයි මේ සිත්වල තිබෙන කෘත්‍ය අතුරෙන් තාම වැදගත් කෘත්‍යයක්. මේ වැදගත් කෘත්‍යය කියලා ඒට කියන්නේ ඒ ජවන් සිත් වලින් තමයි කුසල් අකුසල් කියන මේවා සිදුවන්නේ. විපාක සිතක් උපන්නට ඒ විපාක සිතෙන් සිදුවන කර්මයක් නැහැ. කර්ම සාධනයක් විපාක සිතෙන් සිදුවන්නේ නැහැ. කර්ම සිදු කරන්නේ කුසල් සිත නැත්නම් අකුසල් සිත කියන මේවා උපන්න. කර්මවන්. ඒ කුසල් අකුසල් වශයෙන් උපදින්නේම ජවන කෘත්‍යයෙන් යුත් සිත්. ජවන කියන්නේ කුමක්ද කියලා දැනගන්නට ඕන. ජවන් කියන එකේ අදහස් කරන්නේ ජව කියලා කියනවා වේගයට. මෙතන වේගය කියන එකෙන් අදහස් කරන්නේ සිතක තිබෙන ඉක්මන්කම නෙවෙයි. සමහර විටක වේගයෙන් ගමන් කරන කෙනෙක්ගේ කියන ඒ වචනේට කෙනෙක් අර්ථ දෙන්නේ ඉක්මනට යන්නේ කියන එක. ඒ ඉක්මන හැඳින්වෙන අදහස් කරන වේගයක් නෙවෙයි මෙතන ගන්නෙ. මෙතන වේගය කියන්නේ එක්තරා ශක්තියක්. අන්‍ය සිත්වලට වඩා ශක්තිමත් සිත් කොටසකුයි මේ ජවන් සිත් කියන්නේ. දැන් විපාක සිත් කියන ඒවා කර්මයකගේ විපාක. ඒ කර්මයකගේ විපාක වල තිබෙන එක තත්වයක් තමයි ඒවායේ තිබෙන වේග මන්දතාව. ඒ තරම් වේගයක් නැහැ. ජවන් සිත්වල තරම් වූ වේගයක් ඒ සිත්වල නැහැ. එහෙම ශක්තියක් නැහැ. ඒ ජවන් සිත්වල තිබෙනවා බලවත් වේගයක්. වේග බලවත්. ඒකයින් අදහස් කරන්නේ එහි ශක්තිමත් බව. දැන් යම් කිසි බරක් උසුලනකොට ඒ බර උසුලන කෙනෙකු ඇති කරගත යුතු වේගයක් තිබෙනවා. ඒ කියන්නේ ජවයක් නැත්නම් ශක්තියක්.
රාත්තලක් දෙකක් තුනක් හතරක් එහෙම ලේසියෙන් එසවිය හැකි බරක් ඔසවනවා වගේ නෙවෙයි ඊට වඩා වැඩි බරක් ඔසවනකොට ඒකට අර රාත්තල් ගණනක් ඔසවන වේගයට වඩා ඒ වැඩි රාත්තල් ගණනක් එසවීමේදී අවශ්‍ය වෙනවා වේගයක්. ඉතින් මේ වේගය කියන එකෙන් අදහස් කරනවාද ඉක්මනක් කියන එක? නෑ. එතනින් අදහස් කරන්නේ අර ජවයයි කියන ශක්තිය. අන්න ඒ වගේ ජවයක් ඇති, ශක්තියක් ඇති සිත් කොටසකටයි ජවන් සිත් කියලා කියන්නේ. දැන් තවත් විදිහකින් කියනවා නම් සිතක තිබෙනවා බොහෝ සිත්වල තිබෙන වීර්යය. නමුත් සමහර සිතක වීර්යය නැහැ. මේ ජවන් සිතේ කියන සිත්වල වීර්යය නැති සිත් එකක්වත් නැහැ. ඒ හැම සිත්වලම වීර්යය යෙදෙනවා. ඒ ජවන් සිත්වල යෙදෙන වීර්යය විපාක සිත්වල යෙදෙන වීර්යයට වඩා බලවත් වීර්යයක්. අර වේගය කියන එක වීර්යයේ වශයෙන් කීවත් වරදක් නැහැ. නමුත් ධර්ම වශයෙන් ගන්නා විට විරියයි කියන්නේ ඒක චෛතසිකයක්. ඒ නිසා මේ ජවනයේ කියන එකේ තිබෙන ඒ වේග ස්වභාවය තේරුම් ගන්නටයි උත්සාහ කළ යුතු තිබෙනවා. අපි ඒ නිසා තමයි ඊට කලින් දවසක කීවේ දැන් ඉගෙන ගන්නවා කියන කතාවක් අසාගෙන තේරුම් ගන්නවා යනවා එනවා කෑම බීම කරනවා ඔය ආදී නානාවිධ ක්‍රියා කිරීමක් අප විසින් කරනවානේ. ඒ නානා ක්‍රියා සිදු කිරීම වශයෙන් අපට උපදිනවා සිත්. ඒ සිත්වල ඒවා උපදින්නේ සිත් උපදිනකොට එක එක සිතක් වෙන වෙනම යම් යම් අරමුණක්ගෙන ඇතිවීමක් නැහැ. සිත්වල තිබෙනවා ඇතිවීමේ පිළිවෙල. ඒ පිළිවෙල තමයි ඉගෙන ගන්නේ අභිධර්මයේදී චිත්ත වීති නාමයෙන්. ඒකට තව ටිකක් කල් තිබෙනවා. ඒ චිත්ත වීති ඉගෙන ගන්න විටයි මේ කාරණේ වඩා පැහැදිලි වන්නේ. ඒ වීතිවල උගන්වන පරිදි භවාංගසිත පැවතගෙන යද්දී තමා ඒ ඇස කන දිව නැහැ ශරීරය සිත කියන මේ දොරටු අතුරෙන් යම් කිසි දොරටුවකට යම් ඒ දොරටුවේහි ගැටෙන අරමුණක් ඉදිරිපත් වන. එහෙම ඉදිරිපත් වූ කල්හි ඒ පැවතගෙන යන භවාංග පරම්පරාව නැවතිලා ඒ අලුතෙන් ඉදිරිපත් වූ අරමුණෙහි එල්බගත් සිත් උපදින්නට පටන් ගන්නවා. ඒ සිත් උපදින්නේ ඒ අරමුණෙහි එල්බගෙන. ඒ අරමුණෙහි එල්බගෙන ඇතිවන්නා වූ සිත් වලින් පළමුවෙන් තමයි අපි ඉගෙන ගත්තේ ආවර්ජන සිතේ. ඒ මනෝද්වාරෙහි නම් මනෝද්වාරා වර්ජන සිත, පංචද්වාරික අරමුණක් පිළිබඳව නම් පංචද්වාරෙහි ගැටෙනු රූප ශබ්ද ආදී ඒ අරමුණක් පිළිබඳව නම් පංචද්වාරා වර්ජන සිත. ඒ සිත ඇති වුණාට පස්සේ පංචද්වාරා වර්ජන සිත ඇතිව නැතිවීමත් සමගම උපදිනවා චක්සුද්වාරෙහි ගැටෙනු අරමුණක් නම් ඒ රූපාරම්මණය චක්සුද්වාරෙහි ගැටෙන්නේ ඒ අරමුණෙහි එල්බගත් රූපය දක්නා සිත. ඒ රූපය දක්නා සිත තමයි අපි කෘත්‍ය වශයෙන් දැනගත්තේ දස්සන කෘත්‍යය. ඒ සිතේ තමයි ඒ කෘත්‍යය තිබෙන්නේ. ඊළඟටම උපදිනවා සම්පටිච්ඡන සිත. ඒ සම්පටිච්ඡන සිතෙන් තමයි සිදු කරන්නේ ඒ ద్వාරෙහි ගැටුණු රූපාරම්මණයෙන් දැනගත් ඒ අරමුණ පිළිගැනීම. ඊළඟට උපදිනවා සම්තීරණ සිත. ඒ සිතෙන් තමයි එය විමසන්නේ. ඒකේ හොඳද නරකද ඔය විදිහේ එක්තරා විමසීමක් ඒ සිතෙන් සිදු වෙනවා. ඊළඟට ඒ විමසීමට අනුව ඒ අරමුණ පිළිබඳ වූ විනිශ්චයක් නියමයක් කරනවා. ඒ අරමුණ පිළිබඳව ඒ කරන ලබන විනිශ්චය කිරීමක් ඇත්තේ වොත්තපන කියන සිතේ. ඒකටයි ඒක මනෝද්වාරා වජ්ජන සිත පංචද්වාරෙහි වොත්තපන කෘත්‍යය සිදු කරනවා කියා මේ අභිධර්මාර්ථයේ සංග්‍රහයේ සඳහන් වෙනවා. මනෝද්වාරං පන
පංචද්වාරේ වොත්තපන කිච්ඡං සාධේති කියලා. ඊළඟටයි ඇතිවන්නේ ඒ නිශ්චය විනිශ්චයට අනුව විනිශ්චය කරන ලද්දේ අමාකාරයකින් නම් ඊට අනතුරුව උපදිනවා ඒ අරමුණ පිළිබඳව රසය වඩාත්ම හොඳින් ගැනීම වශයෙන් ලැබෙනා වූ සිතක් ඒක බොහෝ සෙයින් හත්වරක් උපදින. අන්න ඒ තමයි ජවන් අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී උපදනා සිත ඇතැම් කෙනෙකුට කුසල් සිතක්. තවත් විටක ඒක අකුසල් සිතක්. රහතන් වහන්සේ නමකට නම් ඒ සිත ක්‍රියාසිතක්. අන්න එහෙම කුසල් සිතක් හෝ අකුසල් සිතක් හෝ ක්‍රියාසිතක් හෝ ජවන කෘත්‍යයෙන් උපදින. ඒ සිතෙහි තමයි අර අනිත් සිත් වලින් සිදු කරන ලද කෘත්‍යයන්ට වඩා වේගයක් ඇති කෘත්‍යයක් සිදු කරනවා. ශක්තියක් ඇති කෘත්‍යයක්. ඒකට ඒ නිසා කියනවා ඒ ආරම්මන රසය හොඳින්ම විඳින සිතේ සිත් වශයෙන් මේ ජවන් සිත් දක්වනවා. ඒ ద్వාරෙහි ලැබෙන සිත්. ඒ ద్వාරය කියන්නේ පංචද්වාරෙහි ලැබෙන සිත්. පංචද්වාරික වූ ඒ ජවනය මේ ශාරීරික ක්‍රියාවන් සිදු කරමින් උපදනා වූ ජවනයක් නෙවෙයි. ඒකත් මතක තබා ගන්න. දැන් චක්ෂුද්වාරිකව ලැබෙන චිත්ත වීතියක උපදනා වූ ජවන්සිත ඒ චක්ෂුද්වාරයේ ගැටුණු රූපාරම්මණයෙහි එල්බගෙන හට ගන්නා ඒ ජවන්සිත ඒ රූප දැකීමස්තම සම්බන්ධ වූ ජවන කෘත්‍යයක් සිදු කරනවා මිසක එය කායික වාචසික මානසික වෙනත් ක්‍රියාවක් සිදු කරමින් උපදින්නේ නැහැ. ඒක තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. දැන් එහෙම කීවේ දැන් අපි ගනිමු මා දැන් මේ පින්තුන්ට කතා කරනවා. මේ කතා කරන විට මා මේ පින්වතුන්ව දකින්නවා. ඒ වගේම මා කරන කතාව මේ පින්වතුන්ට ඇසෙනවා. එහෙම සලකන විට අපට මේ අවස්ථාවේදී චක්සුද්්වාරික සිද්ද උපදිනවා. ඒවලේ චක්සුද්්වාරික සිත්වල ලැබෙන ජවන් සිද්ද ලැබෙනවා මේ අවස්ථාවේදී. නමුත් ඒ අවස්ථාවේදීම නොවේ සෝතද්්වාරික චිත්ත වීති උපදින්නේ. ඒ මොකද එකවරකට කෙනෙකුට ලැබෙන්නේ එක සිතයි කියන එකයි මේ චිත්ත නියාමෙහි උගන්වන්නේ. චිත්ත නියාම වශයෙන් දක්වන තැනදී උගන්වන්නේ කෙනෙකුට ඇතිවන්නේ එකවරකදී එක සිතයි. නමුත් මේ එක සිතයි කියනකොට ඒක වෙන් කර ගැනීම මොන විදිහේ කාල කාල නියමයකින් වෙන් කර ගන්නට බොහෝම වේග. දැන් අප දන්නවා ඒ රූප පිළිබඳ වූ ක්‍රියාවන් වල ඒ රූප වේගයෙන් හට ගන්නා විට ඒවා අපට වෙන්කොට දකින්නට බෑ. වෙන්කොට දැකීමක් කරන්නට බෑ. අපි සාමාන්‍ය නිදර්ශනයකට ගන්නා අර ගිනි පෙනෙල්ලේ උපමාව. ගිනි පෙනෙල්ලක් අතින් අරගෙන ඒ වේගයෙන් කරකවනකොට බලා සිටින කෙනෙකුට ගිනි වලල්ලක් පෙනේ. ඒ ගිනි වලල්ලක් පෙනුනත් ඇත්තෙන්ම එතන ගිනි වලල්ලක් නැහැ. සිදුවන්නේ ඒ ගිනි පෙනෙල්ලේ තිබෙන ඒ ගින්දර එක එක තැනක දිස්වන එක දක්නට ලැබෙන එක. නමුත් මේක වේගයෙන් සිදුවන නිසා ඒකේ එතන ගිනි වලල්ලක්ම ඇති බවයි බලා සිටින කෙනෙකුට පෙනෙන්නේ. ඒ මොකද ඒ තිබෙන වේගය. දැන් ඒක මේ රූපයක් නැත්තම් මේ අපේ වේගයෙන් කරකැවීම නිසා මේ දක්නා කෙනෙකුට ඇතිවෙන එක්තරා භ්‍රමයක් ඒක. ඒක ඇත්තක්ම නෙවෙයි. ඊට වඩා කොයිතරම් වේගයකින් ඇතිව නැතිවන ධර්මයක්ද සිත. සිත ඊට වඩා බොහෝම වේගවත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්ථාමි යං එවං ලහු පරිවත්තං යත ඉදං භික්කවේ චිත්තං යාවං චිදං භික්කවේ උපමාපින සුකරා
යාව ලහු පරිවත්තං චිත්තං. ඒ සිත පිළිබඳව තිබෙන වේගය දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා පාඨය. මහණෙනි, මේ සිත වැනි සිත තරම් ලහු පරිවර්තනය බොහොම වේගයෙන් වෙනස් වන නැතිවන ස්වභාවයක් ස්වභාවයක් තමන් වහන්සේ දකින්නේ නැත, නොම දකින්න කියලායි වදාළේ. යාවං චදම් භික්කවේ උපමාපින සුකරා. ඒ සිත ඇතිව නැතිවීම කොයිතරම් වේගයකින් සිදුවනවද, ඉක්මනින් සිදුවනවද කියන එක දැක්වීමට උපමාවක්ද නැත කියන එකයි මහන්සේ වදාළේ. න සුකරා කියන වචනේ තේරුම නම් උපමාවක් දැක්වීම පහසු නොවේ කියන එක. එයින් වහන්සේ පෙන්වා දෙන්නේ එහෙම උපමාවක් දක්වන්නට නැහැ. ඒ මොකද සිතම උපමාවක් නෙවේ. සිත ඒ තරම් වේගවත් ධර්මයක්. ඇසිල්ලකින් අපට කොයි තරම් ඈත තිබෙන දෙයක් පිළිබඳව සිතට හැකිද? ඒකට ගතවනවා යම් කාලයක් නෑ. මේ මෙතන තිබෙන දෙයක් පිළිබඳව හිතනවා වගේම තමයි බොහෝ ඈත තිබෙන දෙයක් පිළිබඳව වුවත් මේ වෙලාවේ හිතනවා. ඒ හිතට ඒ ඈත තිබෙන දේ අරමුණු කිරීමේ, ළඟ තිබෙන දේ අරමුණු කිරීමේ කියන එකේ ඒ මනෝද්වාරික සිත් වශයෙන් සලකන විට නම් වෙනසක් නැහැ. චක්සුද්වාරික නම් තිබෙනවා වෙනස. ඒ මොකද ඇහැට පෙනෙන ප්‍රමාණය තිබෙන දෙයක් නේ දකින්නේ. ඒ නිසා දැන් එබැවින් මේ ජවන් කියන ඒවා දැන් එතකොට චක්සුද්වාරික සිත් වලින් මට කියන්නට ඕන කලේ දැන් චක්සුද්වාරික සිත් උපදින. ඒ චක්සුද්වාරික සිත් වලින් මේ පින්නතුන්ට මම කතා කරනවා නෙවෙයි. ඒ කතා කිරීමේ ක්‍රියාව කතා කිරීම වශයෙන් ඇතිවන්නා වූ ක්‍රියාව සිදු කිරීමේ ශක්තියක් චක්සුද්වාරිකව ලැබෙන ඒ ජවන් සිත් වලට නැහැ. සෝතද්වාරිකව ලැබෙන ජවන් සිත් වලටත් නැහැ. ගහනද්වාරිකව, ජීවහද්වාරිකව, කායද්වාරිකව ලැබෙන ජවන් සිත් වලටත් ඒ ශක්තිය නැහැ. ඒ ජවනයන්ගෙන් කෙරෙන්නේ මේ දැකීමටම සම්බන්ධ ඒ දක්නා ලද අරමුණ පිළිබඳව තිබෙන වැඩිමනක් දැනීමක් පමණයි ඒ චක්සුද්වාරික සිතෙන් කෙරෙන්නේ. ජවන් වලින් කෙරෙන්නේ. සෝතද්වාරික ජවන් වලින් තේමයි ගානද්වාරික, ජීවහද්වාරික, කායද්වාරික. එහෙම නෙමෙයි මනෝද්වාරික ජවන් කියන්නේ. මේ මනෝද්වාරික ජවන් නිසා තමයි අපි අනිත් හැම ක්‍රියාවක්ම සිදු කරන්නේ. දැන් අපට යම් තැනකට යන්න ඕනේ නම් ඒ යාම් ක්‍රියාව සිදු කරන්නේ මනෝද්වාරිකව ඇතිවන්නා වූ ජවන්. ඒ කායද්වාරික ජවනයේට ඒක නෑ. කායද්වාරික ජවනයේ තියෙන්නේ මොන බලයක්ද, ශක්තියක්ද? අර කයෙහි ගැටෙන ඒ අරමුණ දැන ගැනීම පිළිබඳ වූ කෘත්‍යයක් එතනක් කියන්නේ. ඒ දැන ගැනීම පිළිබඳ කෘත්‍යයක් එතනක්. දැන් ඒ නිසා තමයි මේ ඇස, කන, දිව, නැහැය, ශරීරය කියන මේ ద్వාර පහේ ගැටෙන අරමුණු වල එල්බගෙන හටගන්නා ඒ ජවනයන්ට අනතුරුව ඒ අරමුණු වල එල්බගත් මනෝද්වාරික ජවන් උපදිනවා කියලා දක්වනවා. ඒ මනෝද්වාරික ජවන් වලින් තමයි මේ කර්ම සාධනය වන්නේ. කර්ම සාධනය කියන්නේ විපාක දෙන. අතනත් කුසල අකුසල් කියන ඒවා තිබෙනවා. නමුත් ඒවා ඒ තිබෙන විපාකය දුර්වල විපාක. එහෙම නෙමෙයි මනෝද්වාරික. මනෝද්වාරිකව සිදුවන්නා වූ ඒ මනෝද්වාරික චිත්ත වීති වල ලැබෙනා වූ ජවන් ඒ චක්සුද්වාරික ජවන්ෙන් දුර්වල නැහැ. ඊට වඩා ප්‍රබල ඒවා. ශක්තිමත් ඒවා. ඒ නිසා ඒ ජවන් පිළිබඳවත් තිබෙනවා ඒ බඳු විශේෂයක්. ඒ බඳු විශේෂයක්. දැන් මම මෙහෙම මා අත ඔසවනවා. ඒ අත එසවීම ක්‍රියාව සිදු කිරීමට ජවන් සිත්වල උපකාරය ඕනේ. ජවන් සිත් නැතුව ඒක කරන්නේ නැහැ. නමුත් ඒ අත එසවීම ක්‍රියාව සිදු කරන්නේ කායද්වාරික ජවනියෙන් නෙවෙයි. කායද්වාරික ජවනියෙන් නෙවෙයි. කායද්වාරික ජවනියෙන් කරන්නේ මොකක්ද? කයෙහි මොන හරි හැපුණා නම්, ගැටුණා නම් ඒ කයට දැනෙන බවක් කියන ඒ දැනුණු අරමුණෙහි පොට්ටබ්බාරම්මනේ එල්බගෙන හටගැන්ම පමණයි කායද්වාරික ජවනියෙන් කරන්නේ. සෝතද්වාරික ජවනයක් නම් ඒ ඇසුණු ශබ්දයේ පිළිබඳ වූ ඒ දැනීම පිළිබඳ වූම කෘත්‍යයකුයි එතන සිදු කිරීමක් කියන්නේ.
ඉතින් මේ උපදන අවස්ථාවේදී ඒක ඇතැම් විටක කුසල් වෙනවා අකුසල් වෙනවා. ඒ චක්සුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික ව උපදනා වූ කුසල් හෝ අකුසල් බලවත් කුසල් හෝ අකුසල් නෙවෙයි. නමුත් මනෝද්්වාරිකව ඇතිවන විට ඒවා බලවත් ඒවා. දැන් ඒ නිසානේ දැන් මේ පින්නතුන් අසා තිබෙනවානේ ඇස සංවර කරගන්නයි කියලා. ඇසේ සංවරය, කනේ සංවරය, නැහේ සංවරය මේ එහෙම එනවානේ. චක්කු සංවර, සෝත සංවර, ධාන සංවර, ජීවහා සංවර, කාය සංවර, මනෝ සංවර කියලා ඒ සංවරය ගැන කතා කරන්නේ. දැන් ඇසෙහි ගැටෙන රූපයක් නිසා කෙනෙකුගේ සිත හොඳ වන්නටත් පුළුවන් නරක වන්නටත්. එහෙම පුළුවන්. ඒ ඇසෙහි ගැටෙන රූපය ඒ බගෙන ඒ හට ගන්නා සිත් පළමුවම උපදනා වූ සිත කුමක්ද? පංචද්වාරා වජ්ජන සිත. ඒකේ හොඳකුත් නැහැ නරකකුත්. ඒක ක්‍රියාසිත. ඊළඟට රූපය දක්නා වූ සිත ඒක විපාක සිත. ඒක අකුසල විපාක වුවත් කුසල විපාක වුවත් ඒකෙන් කෙරෙන්නේ අරමුණ දැකීම පමණයි. ඒ රූපාරම්මණය දැකීම මාත්‍රය පමණයි ඒකෙන් කරන්නේ. ඉතින් ඒ දැකීම නිසා එතන කර්ම සාධනයක් වෙන්නේ නැහැ. මොකද මේක විපාකයක්. ඒ සිතම විපාකයක්. අනිෂ්ඨාරම්මණයක් නම් දක්නා ලද්දේ අකුසල විපාක චක්කු විඥානේ. ඒ ඉෂ්ඨාරම්මණයක් නම් දක්නා ලද්දේ ඒ සිත කුසල විපාක චක්කු විඥානේ. ඒ වගේම තමයි ඊට අනතුරු උපදනා වූ සම්පටිච්ඡ. අකුසල විපාක වශයෙන් නම් ඒ සම්පටිච්ඡනේ ලැබෙන්නේ ඒ අනිෂ්ඨාරම්මණයක එල්බගෙන. ඒ ඉෂ්ඨාරම්මණයක එල්බගෙන හට ගන්නා සම්පටිච්ඡනේ කුසල විපාක. ඉතින් ඒක විපාකයක්. ඒක මේ අතීත කර්මයක විපාකයක් වශයෙන් ලැබෙන. ඒ වගේ සම්තීරණයක් ඒ ඉෂ්ඨාරම්මණයක් තීරණය කරමින් උපදනා සම්තීරණයක් නම් ඒක කුසල විපාක සම්තීරණයක්. අනිෂ්ඨාරම්මණයක් තීරණය කරමින් උපදනා වූ එකක් නම් ඒක අකුසල විපාක සම්තීරණ. ඒ අකුසල විපාක කුසල විපාක වීම නිසා ඒම කාරණයක් වන්නේ නැහැ ඊට පස්සේ ඇතිවිය යුතු ජවනය නරක්ම විය යුතුයි හොඳ විය යුතුයි කියලා එහෙම නියමයක් කරන්නේ නැහැ. ඊළඟට වොත්තපණයෙන් තමයි අර විනිශ්චය කරන්නේ. ඒ විනිශ්චය කරන අවස්ථාව ටිකක් වැදගත් වෙනවා. ඒට කාරණේ වන්නේ බොහෝ සෙයින් ඒ තනත්තා සිත පුරු කරගෙන ඉන්න ආකාරය. දැන් සමහරෙක් සිටිනවා ඊටාම සුළු දෙයක් ගැන වන් තරහ වෙන්නට ලෑස්ති වෙයි. එහෙම පිරිසක් ඉන්නවා. ඒ කාරණය බොහෝම සුළු එකක්. නමුත් කොයිතරම් සුළු දෙයක් ගැන වන් හැම තිස්සෙම සූදානමින් සිටින්නේ සිතේ තරහව උපදවා ගන්න. එහෙම කෙනෙකුට ඊට සුළු දෙයක් සිදු වුණත් ඇතිනේ තරහ උපදින්නේ. ඒ මොකද ඒ තැනත්තාගේ සිත නැමිලා බර වෙලා පවතින්නේ ඒ පැත්තට. ඒ පැත්තට. ඒ තමයි සිත පුරුදු කරගෙන තිබෙන හැටි. ඒ නිසා තමයි අපේ ධර්මෙහි උගන්වන හොඳ ධර්මයක් තිබෙනවා. යෝනිසෝ මනසිකාරය. ඊට ප්‍රතිවිරුද්ධ එකක් තිබෙනවා අයෝනිසෝ මනසිකාරය. මෙන්න මේක ඉතා වැදගත්. ඒ යෝනිසෝ මනසිකාර කියන මෙයම උපදවාගෙන නිතර සිටින කෙනෙකුන් වෙතොන් ඒ තැනත්තාට කොයිතරම් සිත නරක වන්නට කාරණයක් ඉදිරිපත් වුණත් අර වෙනත් කෙනෙකුට මෙන් ඉක්මනට ඒ නරක පැත්තට යන්නේ නැහැ. මේ නරක වෙන්නේ ජවනයේදී තමයි. ජවනයේ තමයි කුසල් හෝ අකුසල් වන්නේ. ඒ නිසා මොනතරම් නරක අරමුණක් වුණත් කුසල් උපදවා ගැනීමට කාරණයක් කරගත හැකි කෙනෙක් යෝනිසෝ මනස්කාරයෙන් සිටිනවා. කොයිතරම් හොඳ අරමුණක් වුවත් තමන්ගේ සිතෙහි කුසල් උපදවා ගැනීමට සුදුසු අරමුණක් වුවත් තමන් අයෝනිසෝ මනසිකාරය නම් පවත්වන්නේ අකුසල් ඇතිවීමට කාරණයක් වෙනවා. දැන් ඒ නිසා සමහරු ඔය බණ දහම් පිළිබඳව කටයුතු කරන පුද්ගලයන්ටත් කැමති නැහැ.
එහෙම සිටිනවා. කැමති නැහැ. එහෙම ඒවා දකින්නටත් කැමති නැහැ. දකින්නටත් කැමති නැහැ. මම දන්නවා එක්තරා අවස්ථාවකදී ඒක මිනිහෙක් කීවා මේ ගහක් යට කරන ධර්මදේශනාවන් පිළිබඳව ප්‍රසිද්ධියේ කරන එතනත් ඒ පිළිබඳව ඒක සමච්චලයට භාජන කළේ කොහොමද? බොරු ගහ යට බණ කියලා. ඒ මොකද සමහරු ඒකත් තවත් අකුසල් කර ගැනීමට කාරණයක් කරගන්න. හොඳ දෙයක්. ඒ මොකද අර අයෝනිසෝමනස්කාර. අන්න ඒ වගේ සිත හොඳ හැටි ඒකනේ ඔය භාවනාවකින් පුරුදු කරන්නට ඒක. එහෙම හොඳ පැත්තට නිතර ගමන් කරන සිතක් නම් කෙනෙකුට ඇත්තේ. ඒ නිසා තමන්ට ඕන කරුණා කුසලයට හරවගත. කුසල් පැත්තට. දැන් අපි ගනිමු සමහර කෙනෙකුට තවත් කවුරු හරි බනිනවා. ඒතනත්තා යෝනිසෝ මනසිකාරයේ උපදවාගෙන ඒ පිළිබඳව සලකනවා නම් ඔහුට ඒම කුසල් උපදවා ගැනීමට කාරණයක් කරගත හැකි කොහොමද? බැනුම අහන මේ සෝත විඥානයේ අකුසල විපාක. සෝත විඥානයේ අකුසල විපාක. සම්පටිච්ඡනයේ අකුසල විපාක. සම්තීරණයේ අකුසල විපාක. නමුත් වොත්තපනේ ක්‍රියාසිතක් ඉන් පසුව ලැබෙන ජවන් ඊළඟට මනෝද්වාරිකව උපදනා වූ ජවන් කුසල ජවන් කරගත හැකි ඔහු හරි හැටියට හිතන්නට පුරුදු වුණා නම් කොහොමද කෙනෙකුගේ බැනුමක් මට අසන්නට සිදුවේ නම් එහෙම වන්නේ කවදා හරි මාත් ඔය විදිහේ දෙයක් අතීතයේදී කර තිබෙන්නට ඇති. ඒ නිසා මට මේ නිකරුණේ බැනුමක් අහන්නට සිදු වුණා කියලා අර කර්ම ඵල පිළිබඳව Tamange සිත යොමුකොට සිතෙහි නරක ඒ පුද්ගලයා කෙරෙහි නරක හැඟීමක් ද්වේෂයක් උපදවා ගන්නේ නැතිව මෙයද Tamanට කුසලයක් උපදවා ගන්නට කරුණක් කරගත හැකියි. ඉතින් ඒකයි සිත හරියට පුරුදු කරන්න. ඒ කුසල් හෝ අකුසල් කියන්නේ සිදුවන්නේ ජවන් සිත්වල. දැන් අප දන්නවා ඒ ජවන් සිත් කියන ඒවාට ඇතුළත් වන සිත් තිබෙනවා 55ක්. ජවන කෘත්‍යවත් සිත් තිබෙනවා 55ක්. එයින් 29ක් කාම ජවන් කියලා කියන්නේ. කාමාවචර ජවන් සිත්. අනිත් 26 අර්පණා ජවන් කියලා ඒවාට නම්. කාමාවචර ජවන් සිත් 29 නම් අකුසල් සිත් 12ක්. කාමාවචර කුසල් සිත් 8ක්. සහේතුක කාමාවචර ක්‍රියාසිත 8ක්. සෝමනස්ස සහගත හසිතුප්පාද සිත කියන මේ 29. ඒ 29න් රහතන් වහන්සේට පමණයි අර ක්‍රියාසිත 9 උපදින්නේ. සහේතුක කාමාවචර ක්‍රියාසිත 8ක්. සෝමනස්ස සහගත හසිතුප්පාද සිත කියන ඒ ක්‍රියාසිත 9 රහතන් වහන්සේටයි ලැබෙන්නේ. වෙන කෙනෙකුට උපදනා සිත් නෙවෙයි. අනිත් සිත් තිබෙනවා 20ක්. කාම ජවන් වලින් 20ක්. ඒ 20 තමයි අකුසල් සිත් 12ක්, කුසල් සිත් 8ක්. ඒ අකුසල් සිත් 12ක්, කුසල් සිත් 8ක් කියන මේ 20ම ප්‍රත්‍යඥයන්ට උපදිනවා. ඒ 20ම උපදිනවා ප්‍රත්‍යඥ. සෝවාන් පුද්ගලයෙකුට නම් එයින් දික්ඨිගත සම්පයුක්ත සිත් 4 අඩු වෙනවා. එතකොට අනිත් එක විචිකිච්ඡා සම්පයුක්ත සිතත් අඩු වෙනවා. එතකොට 5ක් අඩු වෙනවා. එතකොට ලැබෙන්නේ 15යි නේ. 15යි. සකෘදාගාමි තැනැත්තාටත් එලෙසයි. අනාගාමීන් වහන්සේට නම් තවත් 2ක් අඩු වෙනවා. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන ඒ සිත්. ඊළඟට රහත් උනාම මොකද වන්නේ? රහත් උනාම රහතන් වහන්සේට ඒ 20ම නැහැනේ. අකුසල් සිත් 12ක් නැහැ. කුසල් සිත් 8ක් නැහැ. උන්වහන්සේට ඉතිරිව තිබෙන්නේ ක්‍රියාසිත 9 පමණයි කාම ජවනයන් කියන. ඒ නිසා දැන් අපට කාම ජවන් වශයෙන් උපදනා වූ ඒ සිත්
20 රහතන් වහන්සේට ලැබෙන 9 හැර ඒ 20 චක්සුද්්වාරිකව ලැබෙනවා, සෝතද්්වාරිකව ලැබෙනවා, ගානද්්වාරිකව ලැබෙනවා, ජීවහද්්වාරිකව ලැබෙනවා, කායද්්වාරිකව ලැබෙනවා, මනෝද්්වාරිකව ලැබෙනවා. ඒ ජවන්ස්. එදින් ඒ චක්සුද්්වාරිකාදී වශයෙන් ලැබෙන ඒ ජවනයේ පිළිබඳව ඊතරම් සැලකිලිමත් නුවා. මනෝද්්වාරික වශයෙන් ලැබෙන ජවන් පිළිබඳව වඩාත්ම සැලකිලිමත් වී. මම කියන්නේ තමයි ඒ බරපතල කර්ම සාධනයක් සිදුවන්නේ කියලා. දැන් අපි ගනිමු කාට හරි අපි ගහනවා. ඒ ගහන විට අපට උපදනා වූ ඒ අකුසල් සිත ගැසීම් ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ අකුසල් සිත උපදනා වූ ద్వාරය මේ චිත්ත වීති වශයෙන් ගන්නා විට උපදනා වූ ద్వාරය වන්නේ මනෝද්්වාරය. මනෝද්්වාරික අකුසල් සිත. ඒක තේරෙන්නට ඕනේ ඈ. මනෝද්්වාරිකව උපදී. නමුත් එතන ක්‍රියා කරන්නේ කුමක්ද? එතන ක්‍රියා කරන කායද්්වාරයක් තිබෙන. ඒ කායද්්වාරය කීවේ අර කාය ප්‍රසාදය නෙවෙයි. ඒක මතක තිබෙන්නට. ඒක අපි ඉදිරියට ඉගෙන ගන්න ඒ ద్వාරය. මොකද කායද්්වාර කියන වචනය යෙදෙන ධර්ම දෙකක් තිබෙනවා. කායද්්වාර එකකට කියන්නේ කාය කර්මද්්වාරය කියලා. කාය කර්මද්්වාරය. ඒකත් කායද්්වාරය කියලා සාමාන්‍යයෙන් කියනවා. කාය කර්මද්්වාරය. අනික කායද්්වාරය. කායද්්වාරය කියේ කාය ප්‍රසාදය. ඒ කාය ප්‍රසාදයෙන් කෙරෙන කෘත්‍යය කුමක්ද? නැත්නම් කාය ප්‍රසාදයේ කුමක් පිණිසද? කයෙහි ගැටෙන දේවල් දැනගැනීමෙන් උපදනා වූ සිත ඇතිවීමට වස්තුව වීමයි සහ ඒ කයෙහි ගැටෙන ඒ අරමුණෙහි එල්බගෙන හට ගන්නා වූ සිත් හැට ගැන්මට ద్వාරය වීමයි එයින් කෙරෙන්නේ. එතකොට ඒ කයෙහි ගැටෙන රූපාරම්මණෙහි එල්බගෙන ඒ කයෙහි ගැටෙන කයෙහි ගැටෙන අරමුණක් තියෙනවා. මොකක්ද අරමුණ? කයෙහි ගැටෙන ධර්ම වශයෙන් නම් රූපයක් තමයි. ඒකට කියන්නේ පොට්ටබ්බාරම්මණය. ඒ කයෙහි ගැටෙන පොට්ටබ්බාරම්මණෙහි එල්බගෙන හටගන්නා සිත්පේලිය කායද්්වාරික සිත්පේලිය. කායද්්වාරික චිත්ත වීතිය. ඒකට මේ ලැබෙන සිත් චිත්ත වීතියේ ලැබෙන සිත් සමූහයටම කියන්නේ කායද්්වාරික සිත්. කායද්්වාරික සිත්. එතකොට මේ කායද්්වාරය නැත්නම් මේ ප්‍රසාද කය නොතිබෙන්නට ඒ සිත්වලට උපදින්නට බෑ. ප්‍රසාද කය නැත්නම් ඒ කායද්්වාරෙහි ගැටෙන අරමුණ දැනගන්නට බෑ. ඒ ප්‍රසාද කයෙහි ගැටෙන අරමුණ දැන ගැනීම කර හැකිව තිබෙන්නේ ඒ ප්‍රසාද කය තිබෙන බැරි. ඒ ප්‍රසාද කය ඒ අරමුණෙහි එල්බගෙන හට ගන්නා සියලුම සිත් හට ගැනීමේ දොරටුව වුණා. ඒ දොරටුවෙන් තමයි ඇතුළු වුණේ සිත් ටික. ඒ නිසායි ඒකට කායද්්වාරී කියන්නේ. ඒ කායත. නමුත් කාය අනිත් දැන් අපි කියනවානේ දැන් අතින් සතෙකුව මරනවා නැත්නම් මොන විදිහකින් හරි සතෙකු මැරීමේ ක්‍රියාව Tamanගේ ශරීරයෙන් කරනවා. එවිට අපි කියනවා ඒකට කාය කර්මයක් කියලා. කාය කර්මයක් කියලා. එතකොට ඒ කාය කර්මය පැවතුනේ හටගත්තේ කොහිද? කාය කර්මද්්වාරයේ. ඒ කාය කර්මද්්වාරයේ හටගත්ත කර්මයක්. නමුත් ඒ චිත්ත වීතිය කෙබඳු චිත්ත වීතියක්ද? ඒක කායද්්වාරික චිත්ත වීතියක් නෙවෙයි. ඒක මනෝද්්වාරික චිත්ත වීතියක්. මනෝද්්වාරික. අපි ඒක පිළිබඳව ඉදිරියට සාකච්ඡා කළ හැකි. ඒක තේරුම් ගත යුතු කරුණක්. මට ඕන කලේ පෙන්වන්නට මේ කින්නතුන්ට අපි කරන හොඳ වැඩ නරක වැඩ. අපි ගන්නු කුසල් අකුසල් නැත්නම් පින් පව් කියලා දෙකක්.
ඒ දෙකෙන් ඊටාම වැදගත් වන්නේ මොකද රහතන් වහන්සේට උපදනා වූ ක්‍රියා ජවනී කියන එක අපට ඒ තරම් කාරණයක් වැදගත්කමක් එතන නැහැ. ඒක මොකද නැත්තේ අපට ඒවා උපදින්නේ නැහනේ. අපට උපදින්නේ ඒවායින් එක කොටසක් තියෙනවා උපදවා නොගත යුතු. ඒ අකුසල සිත්. අකුසල්. ඒවා උපදවා නොගත යුතු ඒවා. ඉතින් ඒවා උපදනා වූ ద్వාරය වන්නේ ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදනා ద్వාරය වන්නේ මනෝද්වාර. දැන් මනෝද්වාරිකව හටගන්නා සිත් වලින් සිදු කරන දේවල් තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය. ඒවා මේ කායද්වාරික සිත් නෙවෙයි. කායද්වාරික සිතුත් එතන නැත්තේ නෑ. ඒ කර්මයන් සිදු කරන අවස්ථාවවලදී උපදනා වූ කායද්වාරික සිත් තිබෙනවා. සිත් තිබෙනවා. නමුත් මේ ප්‍රධාන කර්මයේ සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත් කායද්වාරික නෙවෙයි. ඒවා මනෝද්වාරික. ඒ නිසා දැන් සොරකමක් කරන කෙනෙක් සොරකමක් කරන විට අපි ගනිමු ඒ තැනත්තා සොරකම් කරනවා. සොරකම් කරන්නේ යම්කිසි භාණ්ඩයක් කියලා. ඒ භාණ්ඩය ඌ අතින් අල්ලනවා. ඒ අතින් අල්ලනකොට ඔහුට මේ අතට දැනෙන ගතියක් තියෙනවානේ. දැනෙන බවක් තියෙනවානේ. ඒ අතට දැනෙන ඒ දැනීමයි කියන්නේ කුමක්ද? කාය විඥානය. ඒ කාය විඥානය හටගන්නේ පංචද්වාර වජ්ජනයේට පස්සේ. නේ? ඊළඟට සම්පටිච්ඡන සම්තිරණාදී ඒවා උපදිනවා එතන. ඒ කායද්වාරිකව ඇතිවන සිත්. ඒ අවස්ථාව. නමුත් මේ කර්මය කියන්නේ මේ වස්තුව ඇත්තේ හැපීම නෙවෙයිනේ. කර්මය සිත පිළිබඳ වූ එක. මේ ක්‍රියාව සිදු කිරීමට ඉවහල් වන ධර්මයක්. ඒ මනෝද්වාරිකව ඒ සිත් ඇතිවන විට මේ කය ක්‍රියාත්මක කරවනවා. ඒ කය ක්‍රියා කරවයින් වශයෙන් උපදනා වූ රූප හට ගන්නවා. ඒවානේ අපි විඤ්ඤාති රූපේ කියලා ඉගෙන ගන්න. ඒවා ඉදිරියටයි තියෙන්නේ. අන්න එහෙම විඤ්ඤාතීන් උපදවන බවක් තිබෙන්නේද මනෝද්වාරික සිත්වල ජවන් වල. අනේ ඒ නිසා ඒ ජවන් කියන කොටස තමා බොහෝම හොඳට හදාලා යුතු කොටසක තිබෙන්නේ අභිධර්මයේ. ජවන්ස්. ඒ ජවන් සිත්ම තිබෙන්නේ 55යි ලිඛිත සඳහන් කළ පරිදි 29ක් කාම ජවන්. අනිත් ඒවා අර්පණා ජවන්. ඒවා අර්පණා ජවන්නේ කීවේ රූපාවචර ජවන්, අරූපාවචර ජවන්, ලෝකෝත්තර ජවන් කියලා භූමි වශයෙන් බෙදා දක්වනවා නම් එහෙමයි කියන්නට තිබෙන්නේ. ඒවා සියල්ලටම පොදු නමක් දී තිබෙන්නේ අර්පණා ජවන්. ඒවාට අර්පණා ජවන් කියන්නේ ඒ සිත් ඇතිවීමට මේ විතර්කයේ තිබෙන උපකාරය සලකාගෙන. අර්පණා කියලා වචනයක් එන්නේ විතර්කයට. අප්පනා, ව්‍යප්පනා, චේතසෝ, අභිනිරෝපණා ඔය ආදී නම් විතර්කයේ පිළිබඳව එනවා. ඒ විතර්කයටයි ඒ නම් දී තිබෙන්නේ. අන්න ඒ විතර්කෝපකාරයෙන් උපදවා ගනු ලබන සිත් කොටසක්. එන භාවනාවේ සිත් නේවා. භාවනාවෙන් උපදවා ගන්නා ඒවයි රූපාවචර ජවන්, අරූපාවචර ජවන්, ලෝකෝත්තර ජවන් කියන්නේ. ඒ ජවන් තමයි අර්පණා ජවන් කියන්නේ. ඒවා තිබෙන්නේ 26යි. රූපාවචර ජවන් තිබෙනවා 10ක්. අරූපාවචර ජවන් තිබෙනවා 8ක්. ලෝකෝත්තර ජවන් තිබෙනවා 8ක්. හරිනේ? ඒ 26 යන්නේ එහෙමයි. ඒ රූපාවචර ජවන් 10 කීවේ රූපාවචර කුසල් සිත් 5යි, ක්‍රියා සිත් 5යි. අරූපාවචර ජවන් 8යි කීවේ අරූපාවචර කුසල් 4යි, ක්‍රියා සිත් 4යි. ලෝකෝත්තර ජවන්නේ කීවේ කුසල් සිත් 4යි, විපාක සිත් කියන ඵල සිත් 4යි. ඒ අර්පණා ජවන්. මෙන්න මේ එතකොට ඒ ජවන කෘත්‍යය කියන එක අනිත් කෘත්‍ය සියල්ලටම වඩා ප්‍රධාන කෘත්‍යය. ඒක මතක තමයි. අනිත් ඒ ප්‍රධාන කෘත්‍යය කීවේ එයින් තමයි දැන් මේ කය අපි මෙහෙම සලකතොත් අපේ ශරීරයක් අපට තියෙනවා. ඒ ශරීරය
දකින්නට අසන්නට ආග්‍රහණය කරන්නට රස දැනගන්නට ශරීරෙහි ගැටෙන පොට්ටබ්බයන් දැන ගැනීමට අපට මේ කය නැස්තන් ඒවා කරන්නට බෑනේ. ඉතින් එහෙම කයක් තිබුණා. ඒ කයට කයෙහි ගැටෙන ඒ ශරීරෙහි නැත්නම් ඒ රූපාත් ඒ ප්‍රසාද රූපයන්හි ගැටෙන අරමුණු වල එල්බගෙන හට ගන්නා වූ සිත් වලින් අප වඩාත්ම ප්‍රිය කරන්නේ ඇලෙන්නේ මොන සිත් වලටද? මේ ජවන් සිත් වලට. එමත් නිසාද ඒ ජවන් සිත් වලින් තමයි මේවායේ තිබෙන රසාස්වාදනය කරන්නේ. රසාස්වාදනය කියන එක තේරෙනවනේ. දැන් අරමුණක රසයක් තිබෙනවා. අරමුණ. දැන් රූපය කියන එක දැකීම මාත්‍රයක්ම පමණක් නම් ඒකේ රස විඳීමක් නැහැ. ඒකේ රස විඳිනවා. ඒ ආගේ කොට රස විඳීමක් කරන. දැන් යම් කිසිවක තිබෙන අලංකාරයක් එහෙම ඒ අලංකාරයේ කියන ඒ රසය අනුභව කිරීමක් මේ සිත් වලින් සිදු කරනවා. ඒ රසානුභවණය කරන සිත් වශයෙන් මේ ඒ රසානුභවණය වඩාත්ම සිදු කරන සිත් කොටස තමයි ඔය ජවන් සිත් කියන්නේ. ජවන් සිත්. ඉතින් ඔය ලෝභ මූල සිත් දැන් අපි ගනින් ලෝභ මූල සිත් කියන ඒවා අපට උපදිනවා. අපි ලස්සන දේවල් දකින්න විට අලංකාර දේවල් හොඳ දේවල් එහෙම දකින්න විට අපි ඒවායෙහි ඇලෙනවද නැද්ද? කාරණා සිතාලීමෙන් වැළකුණොත් මිසක එහෙම නැත්නම් දුටු මතින්ම ඒවායෙහි ඇලෙනවා. ඇලෙන බවක් තියෙනවා. ඒ ඇලුනේ මොකෙන්ද? චක්කු විඥාන සිතින් නෙවෙයි, සම්පටිච්ඡනේ නෙවෙයි. සම්තීරණ වොත්තපන ඒවයින් නෙවෙයි, ජවනේ ඇලෙන්නේ. ඒ අරමුණ. දැන් සමහර විටක ඒ ලස්සන අරමුණෙන් සිත මේ ඇස ඉවතට ගන්නටවත් බැරි තරමට ඒවයි ඇලෙන බවක් තියෙනවා. අර ඒ ජවන් නැවත චිත්ත වීති වල ජවන් උපදිනවා. ඒ ජවනෙන් ඇලිලා ඇලෙන හේතුවෙන් ඒ අරමුණෙන් ඉවත් වෙන්නට බැරිකම සිදු කරනවා. අනේ විදිහට මේ රසාස්වාදනය කරන සිත් තමයි ওই ජවන් සිත්. ඉතින් ඒකෙන් තේරුම් ගන්නට එපා හැම සිත් වලින්ම කරන්නේ රසාස්වාදනය කියලා. ඒ බහුල වශයෙන් අපට උපදනා වූ ලෝභ සිත් ගැනයි කියවෙන්නේ. ඉතින් අපට බහුල වශයෙන් ද්වේෂ සිත් උපදිනවයි කියන්නට බෑනේ. ද්වේෂ සිත් නූපදිනව නෙවෙයි. නමුත් බහුල වශයෙන් උපදින්නේ ද්වේෂ සිත් නෙවෙයි. බහුල වශයෙන් උපදින්නේ ලෝභ සිත්. ද්වේෂ සිත් උපදින්නේ ඒ ලෝභයට පටහැනි වෙනකොට. ඒ ලෝභයෙන් ඇලෙන ස්වභාවයක් අපේ සිත්වල ඇති වෙනවා ලෝභයෙන් යම්කිසි අරමුණකට. ඒ ඇලෙන්නට බැරි ගතියක් දක්නා විට තමයි අන්න අර ද්වේෂය එන්නේ. ද්වේෂය. ඉතින් මේ ලෝභ ද්වේෂ දෙකින්ම වැළකීලා ඉන්නට පුළුවන් කමකුත් තියෙනවා. ඒක මේ නිකම්ම කිසිදු ආයාසයක් නැතිව ඉබේම වගේ සිදුවන තත්වයක් නෙවෙයි. ඒක දියුණු කළ වැඩි සිත් ඇති අයට ඇති කරගත හැකි තත්වයක්. එහෙම නැතුව බෑ ඒක. නැත්නම් සමහර විටක පෙර පුරුදු සාංශාරික පුරුදු වශයෙන් එහෙම නොයැලෙන බවක් ඇතැම් විටක කෙනෙකුට ඇතිවිය හැකි, නොගැටෙන බවක් කෙනෙකුට ඇතිවිය හැකි. ඒක සාමාන්‍ය සිද්ධිය නෙවෙයි. සාමාන්‍යයෙන් වන්නේ බොහෝ සෙයින්ම අරමුණු වල ඇලෙන එක, එහෙම ප්‍රියමනාප නොවනේ අරමුණක් නම් එහි ගැටෙන එක. ඒකයි වා. එතකොට ඇලීම් වශයෙන් උපදින්නේද ලෝභසිත, ගැටීම් වශයෙන් උපදින්නේ ද්වේෂසිත. ඒ දෙකම අපට උපදනා වූ අකුසල් සිත්. ඒවා ඇතුළත් වන්නේ කෘත්‍ය වශයෙන් ජවන කෘත්‍යයට. ජවන. ඊළඟට අර අනිත් අකුසල් සිත් දෙක, විචිකිච්ඡා සංපයුක්ත සිත් දෙක, උද්ධච්ච සංපයුක්ත, මේ විචිකිච්ඡා සංපයුක්ත සිත හා උද්ධච්ච සංපයුක්ත සිතේ කියන ඒ මෝහ මූල සිත් දෙක. ඒ සිත් අපට ඒ අවස්ථාවලදී සුදුසු පරිදි උපදිනවා. මේ කුසලයේ කියන ඒවා අපට නිතර උපදන જાතියක් නම් නොවේ.
ඒවා නිතර උපදින්නේ නැහැ. අමාරුවෙන් උපදවා ගත යුතුය කියලා කියන්නට ඕන. ඒකටයි ඒ යෝනිසෝ මනසිකාරය කියන ඒ හරි හැටියට සිතන්නට පුරුදු වෙලා සිටින්නට ඕනේ. ඒ නිසා තමයි බුද්ධ ආගමේ ඔය භාවනාවක් ගැන කියන්නේ. ඇලෙන ගතියෙන් වැළකී සිටින්නට, ගැටෙන ගතියෙන් වැළකී සිටින්නට, මුලා වීම ස්වභාවයෙන් වැළකී සිටින්නට නම් කෙනෙක් සිත සත්‍සිය නුවණ ආදී මේ ධර්මයන්ගෙන් යුක්ත වූ සිත් වඩන්නට ඕනේ, දියුණු කරන්නට. ඒවත් ජවන් තමයි. ඒ සිද්ද ජවන්. එතකොට ඒ ජවන් සිත්තේ කියන්නේ කුසල් සිත්. කුසල් සිත් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත ආදී වශයෙන් අපට ලැබෙන ජවන් සිත් තිබෙනවා. ඒක. දැන් අපි ගනිමු අකුසල පක්ෂය ගැන නිතර කතා කරන්නේ නැතුව කුසල පක්ෂය ගැන කතා කරමු. අපි දන් දෙනවා. ඒ දන් දීමේ කියන එක කයින් කරන ක්‍රියාවක් තමයි නේ. කායික වශයෙන් අපට දක්නට ලැබෙනවා කරන ක්‍රියාව. ඒ නිසා අපි කියනවා ඒක කාය කර්මයක්. කාය කර්මය දන් දීම කුසල කාය කර්මයක්. ඒ කුසල කාය කර්මය පැවතුනේ කායද්්වාරයේ. ඒ කායද්්වාරයේ කීවේ ප්‍රසාද කය නෙමෙයි. ඒ කායද්්වාරයේ කියන්නේ විඤ්ඤාති කය. ඒකට කාය විඤ්ඤාති කියලා කියන්නේ. ඒ විදිහට මේ කය හසුරුවමින් ඒ ක්‍රියාව සිදු කිරීම කළ හැකි වන පරිදි කය නැවෙන තැන් නම් වලා දිගහරන තැන් දිගහරවලා ඒ විදිහට පවත්වමින් මේ ක්‍රියාව සිදු කළ හැකි වූයේ මේ දානමය චේතනාවත් සමග හටගත් චිත්ත වීතිෙහි උපන්නේ ජවන් සිත් නිසා. ජවන් සිත් නිසා. ඉතින් මේ ජවන් සිත් වල ශ්‍රද්ධා, සති, හිරි, ඔත්තප්ප ආදී වශයෙන් ලැබෙන අර සෝබන ධර්ම තිබෙන. ඒ සෝබන ධර්මයන්ගෙන් යුක්ත වූ ඒ සිතෙහි තමා මේ දානමය චේතනාව උපන්න. චේතනාව තියෙනවනේ හැම සිතකම. එතකොට මේ සිතෙහි උපන්නදනා වූ චේතනාව මේ දානමය චේතනාව. දීම් වශයෙන් උපදනා වූ චේතනාව. ජවන්සේ චේතනාව තමයි කර්මය වූයේ. ඒ කර්ම සාධනයේ සිදු වූයේ දානමය චේතනාවනේ. එතකොට දානමය චේතනාව උපන්නම දානමය චේතනා කියලා ඒකට නම් දීලා තිබෙන්නේ දන් දීම් වශයෙන් කරන ක්‍රියාව සිදු කිරීමේ චේතනාව. ඒ චේතන. ඒ නිසා ඒක දානමය චේතනයි. එතකොට ඒකෙන් කරන්නේ දීම. ඒකකොට ඒ දන් දීම් වශයෙන් ඇති වුණු ඒ චේතනාව සහිත වූ සිත් වලින් උපදවනවා ශරීරෙහි මේ ක්‍රියාව සිදු කිරීමට හැකිවන ආකාරයේ රූප. උපදවලා ඒ ක්‍රියාව සිදු කරනවා. අපි ගනිමු කෙනෙක්ට ඕන කරන්නේ මල් පූජා කරන්න. ඉතින් එතනත්තා මල් පූජා කිරීමට මල් එකතු කරන්න මල් නෙලන්න ඕන. එතකොට මල් නෙලීම තමයි මල් පූජා කිරීමේ අදහස ඇතිව කරන මල් නෙලීමද කුසල් සිතකින් යුතුව කරන්නේ. එතකොට මේ කුසල් සිතින් යුතුව කරන මේ ක්‍රියාව මල් නෙලීම. එවිට තියෙන්නේ මල් පූජා කිරීමේ චේතනාව නෙවෙයි. එවිට තියෙන්නේ මල් නෙලීමේ චේතනාව. ඒ නෙලීමේ චේතනාවට අනුවයි මේ ක්‍රියාව සිදුවන්නේ. පූජා කරන චේතනාවෙන් නෙලන්නට බෑ. ඒ කියන්නේ මේ ක්‍රියාවට සම්බන්ධ ක්‍රියාව. එතකොට මේ චේතනාව තමයි ක්‍රියා සාධක ශක්තිය. ඒ ක්‍රියා සිදු කිරීමේ ස්වභාවය ධර්මය චේතනාව. ඒකට චිත්ත ප්‍රයෝගය කියලාත් නමක් තියෙනවා. ඒ චේතනාව නැතිව මේ ක්‍රියාව සිදු කරන්නට. දැන් අපි ගනිමු කෙනෙකුන් තව කෙනෙකුන්ට ගහනවා. සිතක උපදිනවා චේතනාව. දැන් මේ චේතනාව කුමක්ද? ගැසීමේ චේතනාව. ගැසීමේ. එතකොට ගැහුවේ කුමකින්ද ගැහුවේ? අපිට කියත හැකි සිත වශයෙන් සලකාගෙන ගැසීමේ චේතනාවෙන් යුක්තව වූ සිතින් මේ ගැහුවේ. නමුත් සිතට බෑනේ ගහන්න. සිතට බෑ ගහන්නට. ඉතින් සිත මේ ගැසීමේ ක්‍රියාව සිදු කිරීමට යෝග්‍ය වන පරිදි කය හසුරවන්නට ඕන. ඒ කය හැසිරවීමයි කියන එක
සිතින් උපදවන රූපයන් නිසා සිදුවන්නේ. අන්න ඒ විදිහේ තත්ත්වයක් තියෙනවා. අන්න මට කාලේ දැනුම් දුන්නාට අපිට වැඩක් තිබිලා තියෙන නිසා නවත්තන්නට වේලාවයි කියලා. අද අපි මේ කතා කළේ මේ ධර්මයේ පිළිබඳවමයි ප්‍රධාන වශයෙන් ජවනය කියන්නේ. ඒ ජවන් සිත් පිළිබඳ තව අපට තිබෙන දැනීම බොහෝම උසස් ලෙස ඇති කරගන්නට. එවිට අපට පුළුවන් වෙනවා හැම විටම යම් අකුසල සිතක් උපදිනකොට ඒක අකුසලයක් කියලා දැනගෙන ඒට වැඩි දුර යන්නට ඉඩ නොදී වළක්වා නවත්වා ගන්නට ඒ ශක්තිය ලැබෙනවා. කුසලේ නම් කොයිතරම් ඇති වුණත් මොකද ඇති වරද. ඒ නිසා ඒ පිළිබඳව වඩා දැනගන්නට ඕන. අද අපි එතකින් නවත්තනවා. අපි අනිත් දවසේ එතන සිට කතා කරමු. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතං සිංගති විච්ඡේතමං කියා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සති යතං සිංගති විච්ඡේතමං කියා සබ්බේ ධම්මානත්තා යදා පඤ්ඤාය පස්සති යතං සිංගති විච්ඡේතමං කියා දුක්ඛප්පත්තාච දුක්ඛා ප්‍රපත්තාච සයා දුක්ඛප්පත්තාච දුක්ඛා සති පාරමු ආකාශත්තාච කුම්මත්තා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තං මුදිत्वा සංඝර්පං ස්ථාපනං ආකාශත්තාච කුම්මත්තා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තං මුදිत्वा සංඝර්පං ස්ථාපනං ආකාශත්තාච කුම්මත්තා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තං මුදිत्वा පුඤ්ඤන්තු ස්වං සදං